ඉතින් දුවල පුතාලා අදත් එකතු වෙලා ඉන්නේ BS ඉස්කෝලේ අපේ රෑ පන්තියත් එක්ක හැමදාම වෙනදා වගේම අපි රෑ 8 ඉඳන් 8:40 වෙනකන් මේ පුංචි වෙලාව ඇතුලේ ව්‍යාපාර අධ්‍යයනය ගැන ගොඩක් දේවල් වටින දේවල් ඉගෙන ගන්න අපි හැමෝම එකතු වෙනවා පන්තියට. ඉතින් පුතාලාගේ දූලගේ අදහස් එක්ක අපිට තේරෙනවා අපේ වැඩසටහන ගොඩක් සාර්ථකයි කියලා. ඉතින් ඒ නිසාම අපි හැමදාම ඕගොල්ලන් වෙනුවෙන් මේ වැඩසටහන අරගෙන එන්න තීරණය කළා තියෙනවා. හොඳයි එහෙනම් අදත් මම සූදානම් අපේ BS ඉස්කෝලේ රෑ පන්තියෙන් ඔබ වෙත අරන් එන දේවල් මෙතෙන් පටන් ආරම්භ කරන්න. ඉතින් මුලින්ම ඕගොල්ලන් හැමදෙනාම මම බිස්නස් මාස්ටර් ඇකඩමි එකට බොහොම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම අද මේ වැඩසටහන ඉදිරිපත් කරන මම ගැන කෙටි හැඳින්වීමක් කරොත් මම අකිල සිරිවර්ධන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිය හදාarලා වසර 12ක් ගුරු අධ්‍යක්ීම් සහිතව මේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂයෙහි ඒ අධ්‍යක්ීම් තමයි ඔබත් එක්ක මේ වැඩසටහන හරහා බෙදා ගන්න. ඉතින් අපි අද සූදානම් 2019 උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න කිහිපයක් තෝරාගෙන ඊට අදාළ විෂය කොටස් ඔබත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් දැන් අපි යමු 2019 විභාග ප්‍රශ්න පත්‍රයට. right. ඔබ මේ දකින්නේ මේ විභාග ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න කිහිපයක්. අපි අද පටන් ගන්නවා අපේ සාකච්ඡාව 46 වෙනි ප්‍රශ්නයේ සිට. right. එතකොට මේක පළමු ප්‍රශ්න පත්‍රයේ මට මතක් කරන්න ඕනේ කොටස් තුනකින් සමන්විතයි. MCQ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න, ඒ වගේම හිස්සෙන් පිරවීමේ ප්‍රශ්න, ඒ වගේම කෙටි නිශ්චිත පිළිතුරු ලිවීමේ ප්‍රශ්න විදියට ප්‍රශ්න කොටස් තුනකින් සමන්විතයි. අද මම තෝරගන්න ප්‍රශ්න මේ කෙටි නිශ්චිත පිළිතුරු ලියන ප්‍රශ්න කොටස් වලින් සමන්විතයි. ඒ අනුව 46 වෙනි ප්‍රශ්නය විමධ්‍යගත කිරීම මගින් සංවිධානයකට ලබාගත හැකි වාසි 4ක් සඳහන් කරන්න. හොඳයි විමධ්‍යගත කිරීම කියන එක සම්බන්ධ වෙන්නේ මොන පාඩමකටද කියලා මම මුලින් මතක් කරොත් 13 ශ්‍රේණියේ කළමනාකරණයේ පාඩමට අදාළව අපිට හම්බ වෙන කොටසක්. මේ කළමනාකරණයේ පාඩමේ අපි මූලික කළමනාකරණ කාර්යයන් 4ක් කතා කරනවා දෙපිටේ. ඒ තමයි සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම සහ පාලනය කියලා කොටස් 4ක්. ඒ කොටස් 4න් සංවිධානය කරණය කියන කොටසට අදාළව තමයි අපි මේ මධ්‍යගතකරණය සහ විමධ්‍යගතකරණය කියන සංකල්ප දෙක හඳුනගන්නේ. ඒකෙන් අපි බලමු මේ අදාළ විෂය කොටසට ගිහිල්ලා මේ විමධ්‍යගතකරණය කියලා කියන්නේ මොකක්ද කියලා. right. අපි එතකොට දන්නවද මේ පුතේ මේ කළමනාකරණයේ කොටසදී අපි හඳුනා ගන්නවා බලතල පවර්ලා තියෙන ආකාරය අනුව නැත්නම් අධිකාරිය අනුව කළමනාකරුවන්ගේ මට්ටම් තුනක් තියෙනවා. ඒ තමයි අග්‍ර කළමනාකරුවන්, මධ්‍ය කළමනාකරුවන් සහ පළමු පෙළ කළමනාකරුවන්. එතකොට මේ කළමනාකරුවන් අතර බලතල තීරණ ගැනීමේ බලතල බෙදලා ගිහිලා තියෙන විදිහ අනුව තමයි මේ මධ්‍යගතකරණය සහ විමධ්‍යගතකරණය අපි හඳුන්වන්නේ. ඒතර මේ තීරණ ගැනීමේ බලතල බොහෝමයක් අර ඉහළ ඉන්න අග්‍ර කළමනාකරුවන් සතු වෙනවා නම් ඒක මධ්‍යගතකරණය වෙච්ච ව්‍යාපාර සංවිධාන ව්‍යුහයක් කියලා අපි හඳුනා ගන්නවා. ඒ වගේ මේ තීරණ ගැනීමේ බලතල අග්‍ර කළමනාකරුවන්ගේ කියන්නේ ඉහළ පෙළ කළමනාකරුවන්ගේ සිට පළමු පෙළ කළමනාකරුවන් දක්වා පහළට බෙදා දීලා තියෙනවා නම් ඒක විමධ්‍යගතකරණය වෙච්ච අවස්ථාවක් කියලා හඳුනා ගන්නවා. ඒ අනුව තමයි දැන් අපිට මේක පේනවා මේ විස්තරය අනුව මේ නිර්වචනය අපි කියවුවොත් ආයතනයක තීරණ ගැනීමේ බලතල ඉහළ කළමනාකරණයේ සිට පහළ කළමනාකරණය වෙත පැවරීම විමධ්‍යගතකරණය කියන සංකල්පයෙන් අදහස් කරනවා. එතකොට මේ ප්‍රශ්නයට අනුව අපෙන් අහලා තියෙන්නේ මේ විමධ්‍යගතකරණයේ වාසි 4ක්. එතකොට මේ විෂය කරුණු අනුව අපි මධ්‍යගතකරණය පැත්තෙන් ගත්තොත් මධ්‍යගතකරණයේ වාසිත් තියෙනවා වාසිත් තියෙනවා. කියන්නේ හොඳ සහ නරක දෙකම තියෙනවා. ඒ වගේම තමයි විමධ්‍යගතකරණයේ වාසි සහ සීමා තියෙනවා. ඒ කියන්නේ හොඳ සහ නරක ඔය දෙකේම තියෙනවා. ඒත් අපි මේ ප්‍රශ්නේදී අහන්නේ නිශ්චිතව විමධ්‍යගතකරණයේ වාසි නිසා අපි මේ වාසි වලින් 4ක් තෝරාගමු මේ ප්‍රශ්නෙට පිළිතුරු ලෙස ඉදිරිපත් කරන්න. විමධ්‍යගතකරණයේ වාසි මොනවාද? ඉහළ කළමනාකරණයේ කාර්යභාරය අඩුයි. මොකද අග්‍ර කළමනාකරුවන් වෙත පැවරලා තිබ්බ වැඩ කොටස් මේ තීරණ ගැනීමේ වගකීම් පහළායට පැවරෙව්වම ඉහළ කළමනාකරුවන්ගේ කාර්යයන් ටික නිදහසේ කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ගුණාත්මක තීරණ ගන්න පුළුවන්. ඒ කියන්නේ පහළ මට්ටම් වල ඉන්න කළමනාකරුවෝ තමයි මේ ගැටලු මතුවනා මේ ගැටලු ගැන හරියටම හඳුනගන්නේ. ගැටලුවේදී මොකක්ද ස්වභාවය, මොකක්ද ඒකට ගත යුතු හොඳම විසඳුම, කවුද මේ ගැටලුවට සම්බන්ධ වෙන පාර්ශව, කොහොමද මේක විසඳිය යුතු ප්‍රායෝගික තත්ත්වය, ඔන්න වගේ දේවල් වලට ඒගොල්ලන් ඍජුව සම්බන්ධ වෙන නිසා
ඒගොල්ලන්ට ගන්න තීරණය ගුණාත්මක භාවයෙන් යුතුව හොඳ තීරණ වලට එළඹෙන්න පුළුවන්. ඒ වගේම පහසුවෙන් තීරණ ක්‍රියාවට නංවන්න පුළුවන්. මොකද තීරණයක් ගත්තාම මේ තීරණේ ක්‍රියාවට නංවද්දී ඔවුන්ට සම්බන්ධ පාර්ශවයක සහයෝගයෙන් වැඩ කරන්න ඕන. එතකොට මේ ඒ කළමනාකරන මට්ටම් වලට සම්බන්ධ පිරිස් එක්ක වැඩ කරද්දී ඒ කළමනාකරුවන්ට ඍජුව වාර්තා කරන පිරිස් එක්කම සම්බන්ධ වෙලා මේ තීරණ ක්‍රියාවට නංවන්න පුළුවන් නිසා ඒවා පහසුවෙන් ප්‍රායෝගික තීරණ විදියට ඒ ගැටලු විසඳන තෙක් ඒවා අරගෙන යන්න පුළුවන්. ඒ වගේම යටත් සේවකයන් සංවර්ධනය. ඒ කියන්නේ අග්‍ර කළමනාකරුවන් යටතේ ඉන්න පහළ මට්ටම් වල කළමනාකරුවන්ටත් මේ හොඳ තීරණ ගන්න අවස්ථාව සැලසෙනවා. ඒක ඔවුන්ගේ ප්‍රායෝගික කළමනාකරන වෘත්තිය ඇසුරෙන් ඉතාම වටින අවස්ථාවක් වෙනවා මේ තීරණ ගන්න බලතල ලැබෙනකොට ඒ අත්දැකීම් එක්ක. ඒ නිසා කාලයත් එක්ක ඒ පහළ ඉන්න කළමනාකරුවනුත් ඒ අත්දැකීම් එක්ක සංවර්ධනය වෙනවා. එතකොට සේවක අභිප්‍රේරණය ඉහළ යනවා. ඒ වගේම තෘප්තිය වර්ධනය වෙනවා. මොකද ඒ පහළ මට්ටම් වල කළමනාකරුවන් මේ තීරණ ගැනීම වලට දායක කර ගැනීම නිසා ඔවුන් කැමැත්තෙන් වැඩ කරනවා. ඒ ප්‍රායන් කැමැත්තෙන් උපරිම දායකත්වය දෙනවා. මොකද ඔවුන්ටත් යම් පිළිගැනීමක් ලැබෙන බව දැනෙනකොට ඒගොල්ලන් ඒක කැමැත්තෙන් මේ වගකීම අරගෙන තීරණ ක්‍රියාවට නංවන්න උත්සාහ කරනවා. එතකොට මේ වාසි වලින් අපිට හතරක් මෙතන නිශ්චිතව දක්වන්න පුළුවන්. අපි ඊළඟට යමු 47 වෙනි ප්‍රශ්නය. 47 වෙනි ප්‍රශ්නේදී අහන්නේ දුවේ පුතේ තොග පාලනය හා සම්බන්ධ පහත සමීකරණෙහි අඩංගු අක්ෂර මගින් අදහස් කරන්නේ කුමක්ද? අපිට පේනවා යම්කිසි සමීකරණයක් දීලා තියෙනවා. නමුත් මේ සමීකරණය සම්බන්ධ අදහසක් ගන්න අපිට වචනයක් දීලා තියෙනවා තොග පාලනය හා සම්බන්ධ තොරතුරු කියලා. එතකොට තොග පාලනය කියන එක සම්බන්ධ වෙන පාඩම ගැන අදහසක් මතක් කරගත්තොත් 13 ශ්‍රේණියේ මෙහෙයුම් කළමනාකරණය කියන පාඩමට අදාළව තමයි මේ තොග පාලනය අදාළ වෙන්නේ. ඒතර තොග පාලනයට අදාළව අපි ඉගෙන ගන්නවා යම්කිසි විෂය කරුණක් ආර්ථික ඇණවුම් ප්‍රමාණය. කියන්නේ තොග පාලනයේදී සම්බන්ධ වෙන පිරිවැය සම්බන්ධ කොටස් ඇසුරින් තමයි මේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය අපි හඳුනගන්නේ. right. අපි යමු එතකොට මේ අදාළ විෂය කරුණට සම්බන්ධ කරලා කතා කරොත් මේ තොග සම්බන්ධ පිරිවැය අවස්ථා දෙකකින් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි තොග ඇණවුම් කිරීමේ පිරිවැය සහ තොග පවත්වාගෙන යාමේ පිරිවැය. එතකොට මේ පිරිවැය කොටස් දෙක අපි එක ඇණවුමක් කරද්දී ඇණවුමේ ඇතුළත් වෙන ඒකක සංඛ්‍යාව අනුව පිරිවැයෙහි හැසිරීම් දෙක වෙනස් වෙනවා. එක ඇණවුමක ඇතුළත් වෙන ඒකක ප්‍රමාණය වැඩි වෙනකොට ඇණවුම් කිරීමේ පිරිවැය අඩු වෙනවා. ඒ වගේම එක ඇණවුමක ඇතුළත් වෙන ඒකක සංඛ්‍යාව වැඩි වෙන්න තොග පවත්වාගෙන යාමේ පිරිවැය වැඩි වෙනවා. ඇයි එක ඇණවුමක ඇතුළත් ඒකක සංඛ්‍යාව වැඩි වෙනවා කියන්නේ අපිට ඇණවුම් කිහිපයකින් අපිට අවශ්‍ය ටික ඇණවුම් කරගන්න පුළුවන්. මොකද එකක ගොඩක් එක වාරයකදී ගොඩක් ඇණවුම් කරොත් ඇණවුම් සංඛ්‍යාව අඩුයි. ඒ නිසා ඇණවුම් කිරීමේ පිරිවැය අඩු වෙනවා. හැබැයි එකවර ගොඩක් ඇණවුම් කරාම ඒක පවත්වාගෙන යාමේ පිරිවැය වැඩි. එහෙනම් මේ පිරිවැය දෙක එකිනෙකට වෙනස් විදිහට හැසිරෙන නිසා එක ඇණවුමකදී මේ පිරිවැය අවම වෙන විදිහට අපි ඇණවුම් කරන්න ඕන ප්‍රශස්ත එකක ගණන කීයද කියන එක. කියන්නේ නිවැරදිම වඩාත්ම නිවැරදි ඒකක සංඛ්‍යාව කීයද මේ ඇණවුමක ඇතුළත් වෙන්න ඕන කියන එක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේ ප්‍රශස්ත ඇණවුමක ඇතුළත් විය යුතු ඒකක සංඛ්‍යාව තමයි අපි ආර්ථික ඇණවුම් ප්‍රමාණය කියලා හඳුන්වන්නේ. අපි ඊට අදාළ නිර්වචනය කියවමු. ආයතනයක තොග සම්බන්ධ මුළු පිරිවැය. තොග සම්බන්ධ මුළු පිරිවැය කියන්නේ ඇණවුම් කිරීමේ පිරිවැය සහ තොග පවත්වාගෙන යාමේ පිරිවැය අවම වන පරිදි වරකට ඇණවුම් කළ යුතු තොග ඒකක ප්‍රමාණය ආර්ථික ඇණවුම් ප්‍රමාණය EOQ. ඒ කියන්නේ Economic Order of Quantity කියන නමින් අපි හඳුනා ගන්නවා. එතකොට මේ ආර්ථික ඇණවුම් ප්‍රමාණයේදී ඇණවුම් කිරීමේ පිරිවැයත් තොග පවත්වාගෙන යාමේ පිරිවැයත් එකිනෙකට සමාන වෙනවා. අන්න ඒ සිද්ධිය තමයි අපිට මේ වක්‍ර දෙක ඇසුරින් පෙන්වන්නේ. ඇණවුම් කිරීමේ පිරිවැය සහ පවත්වාගෙන යාමේ පිරිවැය එකිනෙකට සමච්ඡේදනය වෙන. ඒ දෙක එකිනෙකට සමාන වෙන ස්ථානයේදී අපි හඳුනා ගන්නවා මෙන්න මේ ඒකක ගණන කියන අක්ෂයට අදාළව අපි ඉර ගැහුවොත් මෙන්න මේ ස්ථානයේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය ඒකක ගණන. නැත්නම් ඒක අපිට තව විදිහකට කියන්න පුළුවන් තොග සම්බන්ධ මුළු පිරිවැයේ අවම ලක්ෂය. කියන්නේ අවම තොග පිරිවැය පිහිටන ස්ථානය තමයි අපි ආර්ථික ඇණවුම් ප්‍රමාණය හඳුනගන්නේ. right. එතකොට අපි මේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගැන කෙටි මතක් කිරීමක් කරගත්තේ. එහෙනම් මේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය යම්කිසි සමීකරණයක් ඇසුරින් අපිට එකවර මේ ප්‍රශස්ත ඇණවුම් ප්‍රමාණය ඇණවුමක ඇතුළත් වී ඒකක සංඛ්‍යාව හොයන්න පුළුවන්. ඒකට අපි මේ සමීකරණයක් භාවිතා කරනවා EOQ සමානයි
2යි DCO බෙදීම PCS. එතකොට මෙතන ඒ සමීකරණයට අදාළ අංග කීපයක් තියෙනවා. ඒක අපි වෙන වෙනම හඳුනගමු. 2 කියන්නේ නියතයක්. D කියලා හඳුනගන්නේ ඒ ආයතනයේ වාර්ෂික තොග අවශ්‍යතාවය නැත්නම් වාර්ෂික ඉල්ලුම. CO කියන්නේ ඇනෝමක පිරිවැය. එක් ඇනෝමක් සඳහා වැය වන පිරිවැය. ඊට පස්සේ ඒක බෙදනවා PCS කියන්නේ එක ඒකකයක් වර්ෂයක් පවත්වාගෙන යාමේ පිරිවැය. ඊට පස්සේ එන උත්තරේ වර්ගමූල කරාම තමයි අපිට EOQ ප්‍රමාණය කියන්නේ ආර්ථික ඇණුම් ප්‍රමාණය ඒක ගණනින් හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ සංකේත වලින් පැහැදිලි කරන කරුණු හරියටම දක්වන්න ඕන. 2 කියන්නේ නියතයක්, D කියන්නේ වාර්ෂික ඉල්ලුම, CO කියලා කියන්නේ එක ඇණෝමක පිරිවැය. මුළු පිරිවැය නෙවෙයි එක ඇණෝමක පිරිවැය. ගොඩක් ළමයි වරද්ද ගන්නවා මේක මුළු ඇණෝම් පිරිවැය කියලා හඳුනාගෙන ලිව්වොත් මේක වැරදි. අපි ලියන්නේ එක ඇණෝමක පිරිවැය. බෙදන්න ඕනේ මුළු පවත්වාගෙන යාමේ පිරිවැය නෙවෙයි එක ඒකකයක් වසරක් පවත්වාගෙන යාමේ පිරිවැය. ඒතකොට ඒක හරියටම තියෙන්න ඕනේ. ඒක එක ඒකකයක් වෙන්නත් ඕනේ. පවත්වාගෙන යන කාලය වසරක් වෙන්නත් ඕනේ. පවත්වාගෙන යාමේ පිරිවැය විදියට හඳුනා ගන්නත් ඕනේ. ඒ නිසා තමයි ඒක අපි දක්වන්නේ එක ඒකකයක් වසරක් පවත්වාගෙන යාමේ පිරිවැයෙන් බෙදලා ඒන උත්තරේ වර්ගමූල කරාම තමයි ආර්ථික ඇණුම් ප්‍රමාණය අපිට ලැබෙන්නේ. එහෙනම් අපි මේකට අනුව මේ සූත්‍රයේ තියෙන සංකේත ටික අක්ෂර වලින් හඳුනාගමු. EOQ කියලා අපි කතා කරේ ආර්ථික ඇණුම් ප්‍රමාණය. මේකේ C කියන එකෙන් අදහස් කරන්නේ එක ඇණුමක පිරිවැය. D කියලා අදහස් කරන්නේ වාර්ෂික තොග අවශ්‍යතාවය නැත්නම් වාර්ෂික තොග ඉල්ලුම. H කියලා ඒක බෙදෙන සංඛ්‍යාවෙන් අපි හඳුනගන්නේ එක ඒකකයක් වසරක් පවත්වාගෙන යාමේ පිරිවැයෙන් බෙදන්න ඕන. ඊට පස්සේ වර්ගමූල කරාම තමයි අපිට මේකේ උත්තරය ලැබෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ උත්තරේ නිවැරදිද කියලා චෙක් කරගන්න පුළුවන්. මේ සූත්‍රය ඇසුරෙන් එන අවසන් උත්තරේ වර්ගමූල වන සංඛ්‍යාවක් වුණොත් ඔයාගේ උත්තරේ නිවැරදි වෙන ඉඩකඩ ඊටාම වැඩි. මොකද වර්ගමූල කරන්න පුළුවන් වෙන්නේ නැතයි. වර්ගමූල වන සංඛ්‍යා කියන්නේ මොකද්ද? එකිනෙකට සමාන ගානකින් වැඩි වෙන සංඛ්‍යාවක් වුණොත් ඔයාගේ උත්තරේ බොහෝ දුරට හරි. කියන්නේ 5 වැඩි කිරීම 5, 10 වැඩි කිරීම 10, 100 වැඩි කිරීම 100, 25 වැඩි කිරීම 25. ඔන්න ඔය වගේ වනේ අපි වර්ගමූල සංඛ්‍යා කියන්නේ. right. අන්න ඒක මම මතක් කරා තව විශේෂ දෙයක් විදිහට. මොකද ඔයාලා මේ ගාන හදන්නේ අද සමහර විට සමහර තැන්වලදී වරද්ද ගන්න තැන් තමයි මම මේ පෙන්වුවේ. right. අපි අහලා තියෙන ප්‍රශ්නට අදාළ උත්තරේ අපි දැන් හඳුනාගෙන ඉවරයි. ඒ නිසා අපි ඊළඟ ප්‍රශ්නයට යමු. 48 වෙනි ප්‍රශ්නය නව සේවකයෙකු තෝරා ගැනීමේදී සංවිධානයකට භාවිතා කළ හැකි පසුබිම් පරීක්ෂණ වර්ග 4ක් සඳහන් කරන්න. right. මේක අදාළ වෙන්නේ 13 වසරේ මානව සම්පත් කළමනාකරණයේ පාඩමත් එක්ක. ඒ පාඩමේ තියෙනවා මානව සම්පත් කළමනාකරණ කාර්යයන් කිහිපයක්ම දුවේ පුතේ. ඒ කාර්යයන් අතර එක ප්‍රධාන කාර්යයක් තමයි තෝරා ගැනීම කියලා කියන්නේ. මොකද අපි ආයතනයට අදාළ රැකියා අධ්‍යයන වලට අපි රැකියා අයදුම්කරුවන් ආකර්ෂණය කරගත්තට පස්සේ ඒ එන සියලුම රැකියා අයදුම්කරුවන් අතරින් අපි අපේ රැකියා අධ්‍යයන වලට වඩාත්ම ගැළපෙන සේවකයන් රැකියා අයදුම්කරුවන් අතරින් තෝරගන්නවා. එහෙනම් මේ සඳහා අපි විවිධ තෝරා ගැනීමේ ක්‍රම භාවිතා කරනවා. right. අපි යමු ඊට අදාළ විෂය කොටසට. right. මෙන්න මෙතනින් අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. මුලින්ම අපි බලමු තෝරා ගැනීම කියලා කියන්නේ මොකක්ද කියලා. අයදුම්කරුවන් තෝරා ගැනීම යනු ආකර්ෂණය කරගත් අයදුම්කරුවන් අතරින් රැකියා ඇබෑට්ටු පිරවීම සඳහා යෝග්‍යතම අයදුම්කරුවන් හඳුනා ගැනීමේ ක්‍රමානුකූල ක්‍රමවේදය. එහෙනම් මේ වගේ රැකියා ඇබෑල් සඳහා පුද්ගලයන් තෝරා ගැනීමට අපි විවිධ ක්‍රම භාවිතා කරනවා. අයදුම්පත් ඇගයීම, සම්මුඛ පරීක්ෂණ, බුද්ධි පරීක්ෂණ, පෞරුෂ පරීක්ෂණ, ප්‍රායෝගික පරීක්ෂණ, වෛද්‍ය පරීක්ෂණ, පසුබිම් පරීක්ෂණ. ඔන්න මේ අපිට පේනවා මේ තෝරා ගැනීමේ ක්‍රම අතර තියෙනවා එක ක්‍රමයක් පසුබිම් පරීක්ෂණ, background test. එහෙනම් අපි මෙන්න මේකට අදාළ විස්තරය පොඩ්ඩක් කියවමු. right. පසුබිම් පරීක්ෂණ. රැකියා අපේක්ෂකයන්ගෙන් පෞද්ගලික පසුබිම හෙළිදරව් කර ගැනීම සඳහා පවත්වන විශේෂ පරීක්ෂාවක්. මේ අපිට රැකියා අයදුම් කරන අපේක්ෂකයන්ගේ පෞද්ගලික පසුබිම සොයා බැලීමට කරන විශේෂ පරීක්ෂණයක්. මේ පෞල් පසුබිම චරිතය, අධ්‍යාපනය, වෘත්තීය මූල්‍ය හා සමාජ පසුබිම වැනි දෑ සොයා බලනවා මේ හරහා. ගොඩක් වෙලාවට දුවේ පුතේ මේ පසුබිම් පරීක්ෂණ කියන ක්‍රමය භාවිතා කරන්නේ ආරක්ෂක අංශ සඳහා සේවකයන් තෝරා ගැනීමේදී. මොකද මේ ආරක්ෂක අංශවල
රහස්‍යභාවය රකින්න ඕනේ රැකියාවට බඳව ගත්තට පස්සේ. ඒ නිසා රහස්‍යභාවය රකින්න ඕන නිසාම ඊට බඳවා ගන්න අයගේ කලින් ඒගොල්ලන්ගේ හැසිරීම විවිධ පසුබිම් යටතේ අපි හොයලා බලනවා. මොකද ඒක ජාතික ආරක්ෂාවට ඍජුව බලපෑමක් වෙන රැකියා තනතුරු නිසා. රයිට්, විශේෂයෙන් පොලිස් නිලධාරීන් තෝරා ගැනීම, හමුදා නිලධාරීන් තෝරා ගැනීම වැනි අවස්ථාවලදී මේ පසුබිම් පරීක්ෂණ ඉතාම වැදගත් වෙනවා. හොඳයි, දැන් අපෙන් අහන ප්‍රශ්නේ තෝරා ගැනීමේ ක්‍රම 4ක් නෙවෙයි. මේ පසුබිම් පරීක්ෂණ ඇසුරෙන් අහන්නේ පසුබිම් පරීක්ෂණ වර්ග 4ක්. එතකොට දුවේ පුතේ මේක වෙනම පරීක්ෂණ වර්ග විදිහට වෙන් කරලා දුන්නේ නැති වුණාට මෙන්න මේක විස්තර කරලා තියෙන මේ පසුබිම පරීක්ෂා කරන විවිධ ස්වභාවයන් ඇසුරෙන් අපිට මේකට උත්තරේ හදාගන්න පුළුවන්. ඒ කියන්නේ පසුබිම කියලා පරීක්ෂා කරන්නේ මොන වගේ පසුබිම් ස්වරූපද? එකක් පෞල් පසුබිම හොයලා බලනවා, එයාගේ චරිතය, පෙර චරිතයේ පසුබිම ගැන හොයලා බලනවා, එයාගේ අධ්‍යාපනික පසුබිම ගැන හොයලා බලනවා, වෘත්තීය පසුබිම ගැන හොයලා බලනවා. කියන්නේ අදාළ වෘත්තියට අදාළ පෙර කරපු රැකියා සම්බන්ධයෙන්, ඊට පස්සේ මූල්‍ය පසුබිම, එයාගේ වත්කම් සම්බන්ධයෙන් සහ සමාජ පසුබිම. අන්න ඒ කරුණු ඇසුරෙන් අපි මේ පසුබිම් පරීක්ෂණ වර්ග ටික වෙන් කරලා දක්වමු. පෞල් පසුබිම් පරීක්ෂණ, චරිතය ආශ්‍රිත පසුබිම, අධ්‍යාපන පසුබිම් පරීක්ෂණ, වෘත්තීය පසුබිම් පරීක්ෂණ, මූල්‍ය හා සමාජ පසුබිම් පරීක්ෂණ. right. ඊළඟට අපි යමු 49 වෙනි ප්‍රශ්නේ. දත්ත සැලසුම් ක්‍රියාවලියට අදාළ කාර්යයන් 4. මෙතන සැලසුම් කිව්වට මේක දත්ත සැකසුම් ක්‍රියාවලිය කියලා තමයි භාවිතයේ යෙදෙන්නේ. දත්ත වලින් තොරතුරක් නිර්මාණය කර ගැනීමේදී මේ දත්ත ක්‍රියාවලියකට භාජනය කරලා තොරතුරු වලට හරව ගන්න නම් මේ දත්ත වලට කරන වැඩ ටික, දත්ත වෙනස් කිරීමේදී කළ යුතු වැඩ 4 තමයි මෙතෙන්දී සරලව අහන්නේ. හරි, අපි බලමු ඊට අදාළ න්‍යායාත්මක කොටස. මොන දත්ත යම්කිසි සැකසීමක් කරහා තොරතුරු බවට අපි හරව ගන්න ඕනේ. එහෙනම් මේ සඳහා කරන ප්‍රධාන කාර්යයන් 4යි. ඒ තමයි වර්ගීකරණය classifying, තේරීම sorting, ගණනය කිරීම calculating, සාරාංශකරණය summarizing. වර්ගීකරණය යටතේ අපි කරන්නේ දත්ත ඒකට අදාළ පොදු ලක්ෂණ අනුව අපි කොටස් වලට වෙන් කරනවා. ඊට පස්සේ වෙන් කරපු දත්ත සුවිශේෂී පිළිවෙලකට අනුව විවිධ නිර්ණායක අනුව සකස් කරනවා. ඊට පස්සේ දත්ත ගණනය කිරීම කියන්නේ දත්ත අංක ගණිතමය හෝ තර්කානුකූල ක්‍රියාවලියකට භාජනය කරමින් අපි ඒකේ තොරතුරු නිර්මාණය කරගන්න අවසන් ගණනය කිරීම සඳහා. සාරාංශකරණයේදී සමරයිසිං වලදී දත්ත වලින් යම් අදහසක් ඇති කරගන්න පුළුවන් ආකාරයට අර වර්ග කරලා තෝරලා ගණනය කරපු දේවල් ඇසුරින් අපි ඒකට අදහසක් නිර්මාණය කරගෙන මේවා කෙටි කර දක්වනවා. ඒතර මේ කෙටි කර දක්වන දේවල් තමයි අපි අවසානයේ තොරතුරු විදියට නිර්මාණය කරගන්නේ. ඒකට දත්ත ගොඩක් ඇසුරින් තීරණ ගැනීමට පාවිච්චි කරන්න පුළුවන්, ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ආකාරයේ තොරතුරු නිර්මාණය කරගන්න දත්ත සැකසීමේ ක්‍රියාවලියේදී මේ කාර්යයන් 4 ඉතාමත් වැදගත් වෙනවා. එහෙනම් අපේ උත්තරය තමයි මේ අහලා තියෙන ප්‍රශ්නයට අනුව වර්ගීකරණය, දත්ත වර්ගීකරණය, දත්ත තේරීම, දත්ත ගණනය කිරීම සහ දත්ත සාරාංශකරණය. right. එතකොට අපි යනවා 50 වෙනි ප්‍රශ්නෙට. මේකේ 50 වෙනි ප්‍රශ්නේ කියන්නේ එතකොට මේ ෆස්ට් පේපර් එකේ අන්තිම ප්‍රශ්නේ. මේ ගොඩක් වෙලාවට මේ අන්තිම ප්‍රශ්نين අපිට දෙන්නේ මේ අන්තිම අවුරුදු කීපෙම බැලුවම 50 වෙනි ප්‍රශ්නේ යම්කිසි සංකේත 4ක් දෙනවා අපිට හඳුනාගන්න. සංකේතය හඳුනාගැනීම, සංකේතය කුමක්ද කියලා ඉදිරියෙන් ලියන්න ඕනේ. ඒතර මේ අවුරුද්දේ මේ 2019 අවුරුද්දේ 50 වෙනි ප්‍රශ්නේ සංකේත විදියට දීලා තියෙන්නේ සංනිවේදන ක්‍රියාවලිය ආශ්‍රිත යම්කිසි සංකේත 4ක්. ඒතර අපි මේක සාමාන්‍යයෙන් අපි තාක්ෂණික මෙවලම් භාවිතයේදී එදිනෙදා ජීවිතේ දැන් මේක නිතරම අපිට හුරු දෙයක්. අපි දැකලා හුරු සංකේත තමයි දැන් මේව. මොකද ගොඩක් ජනප්‍රියයි අපි මේක භාවිතයත් එක්ක ඉන්න නිසා. සංකේතයන් අපි අඳුරගමු. මේ පළවෙනියෙන් දක්වලා තියෙන Bluetooth. ඒ කියන්නේ යම්කිසි තාක්ෂණික මෙවලම් දෙකක් අතර තොරතුරු එක මෙවලමකින් තවත් මෙවලමකට මාරු කිරීමේදී භාවිත කරන තාක්ෂණික ක්‍රමයක් Bluetooth. ඊට QR code සංකේත ක්‍රමයක් QR code. එතකොට මේක අපිට දක්වලා තියෙනවා අපේ මාකින් ස්කීම් එකේ ෂණික ප්‍රතිචාර කේත කියන සිංහල නමිනුත් නැත්නම් quick response code කියන එක තමයි මේකේ සම්පූර්ණ නම. QR code කියලා ලිව්වත් ඒක නිවැරදි. ඊට තුන්වෙනි සංකේතය තමයි අපිට මෙතන දක්වලා තියෙන ඊමේල්, විද්‍යුත් තැපෑල සංකේතවත් කරන සංකේතය. ඊළඟ එක අපි ගොඩක් දෙනා හැමදෙනාම දන්නවා, අද වෙනකොට ගොඩක් බහුලව භාවිත කරන Wi-Fi කියන තාක්ෂණයේ සංකේතය තමයි දක්වලා තියෙන. ඒතර මේක ඉංග්‍රීසි වලින් ලිව්වත් ප්‍රශ්නයක් නෑ, ඒක සිංහලෙන් ලිව්වත් කමක් නෑ.
ඒ සංකේත හතර තමයි Bluetooth, QR code, විද්‍යුත් ඇප නැත්නම් email නැත්නම් ඊළඟ අන්තිම හතරවෙනි සංකේතය Wi-Fi. right. එහෙනම් මම හිතනවා අපි අද තෝරාගත්ත ප්‍රශ්න ටික සාකච්ඡා කරා ඊට අදාළ විෂය කොටස් සමග. ඉතින් දුවේ පුතේ මම හිතනවා ඔබට මේකෙන් ප්‍රයෝජනයක් වෙන්න ඇති. මේ ප්‍රශ්නවල තියෙන රටා හඳුනා ගැනීම ඊට අදාළ විෂය කොටස් මතක් කර ගැනීම සම්බන්ධයෙන්. right. ඉතින් මම ඒ අතර තව විශේෂ දෙයක් මතක් කරන්න ඕන. අපි ඔයගොල්ලන් උදෙසාම මේ BS ඉස්කෝලේ කියන අපේ මේ වැඩසටහනට සම්බන්ධව බොහෝ දෙනාගේ ඉල්ලීම මත අපි YouTube channel එකක් ආරම්භ කරා. මොකද ඒකට හේතුව මොකක්ද කියලා කිව්වොත් මොකද ගොඩක් අපි මේක සතිය දවස් 5ෙම දැන් මේ දවස්වල සතිය දවස් 7ෙම රැය 8 සිට 8:40 දක්වා පවත්වනවා. ඒතර ගොඩක් වෙලාවට මේ එක දරුවන්ගේ කාලසටහන් අනුව ඒගොල්ලන් සමහර වැඩ ඒගොල්ලන් කලින් යොදාගත්ත වැඩ තියෙනවා, කලින් යොදාගත්ත පන්ති තියෙනවා, සමහර තාක්ෂණික දෝෂ නිසා ඒ වෙලාව මග හැරෙනවා. එතකොට අපි එදා මේ සාකච්ඡා කරපු විෂය කොටස් සහ මේ ප්‍රශ්න ගැන නැවත බලන්න ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් තියෙනවා. ඒකට ඒකට අවස්ථාවක් ලබා දෙන්න තමයි අපි Business Master Academy නමින් අපේ YouTube channel එක ආරම්භ කරලා තියෙනවා. ඒකට Business Master Academy කියලා මේ පේන logo එකත් එක්ක තමයි මේ නමින්ම අපි YouTube channel එක ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසා YouTube එකට යන්න ගිහිල්ලා මේක Business Master Academy කියලා search කරලා මේ logo එක නමින් තියෙන YouTube channel එක subscribe කරන්න. ඊට පස්සේ ඔබට හැමදාම අපි මේ කරන BS ඉස්කෝලේ මේ රෑ පන්තියේ ෆ්‍රී සෙෂන් එකේ වීඩියෝ එක අපි අප්ලෝඩ් කරනවා හැම දවසක් අවසානයේම. ඔබට එදාට මේක ලයිව් ක්ලාස් එකට ලයිව් අපි ඩිස්කෂන් එකට සම්බන්ධ වෙන්න බැරි වුණොත් YouTube channel එක හරහා සම්බන්ධ වෙලා ඒ රෙකෝඩින් වීඩියෝ එක නරඹන්න පුළුවන්. ඒ නිසා ඔබේ යාළුවන්ටත් මේ පණිවිඩය දෙන්න. එතකොට ඔබට කිසිම කරදරයකින් තොරව ඉතාම පහසුවෙන් අපේ මේ BS ඉස්කෝලේ මේ ෆ්‍රී සෙෂන් එක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මම අවසානයේ මේ වීඩියෝ එක අවසානයේ මතක් කරන්න කැමතියි Business Master Academy එක හරහා තමයි මේ අපේ මේ සමාජ ව්‍යාපෘතියක් ලෙස මේ නොමිලේ පවත්වන වැඩසටහන් මාලාව හැමදාම රැ 8 ඉඳන් 8:40 වෙනකම් රැගෙන එන්නේ. ඉතින් එම ආයතනය මගින් ඔබ වෙත සපයන සුවිශේෂී පාඨමාලාවක් ගැන මම කෙටියෙන් මතක් කරන්නම්. BS Express 30 days crash course එක. මේක ඊටාම සුවිශේෂී පාඨමාලාවක්. මොකද ඊටාම කෙටි කාලයක් ඇතුළත කියන්නේ දවස් 30ක ඔන්ලයින් සෙෂන් 30කින් රෑ 9 සිට රෑ 11 දක්වා සතියට දවස් 3ක් බැගින් වන ඔන්ලයින් සෙෂන් 30කින් සැප්තැම්බර් 8 වෙනිදා ආරම්භ වෙලා නොවැම්බර් 15 වෙනිදා අවසන් වෙන පරිදි සංවිධානය කරපු විශේෂ ව්‍යාපාර අධ්‍යයනයේ පාඨමාලාවක්. විශේෂයෙන්ම මේක 2021 උසස් පෙළ විභාගය හදාරන දරුදරයන් උදෙසාම සංවිධානය කරපු ඉතාම සුවිශේෂී වැඩපිළිවෙලක්. මේකෙදි 12 සහ 13 වසර පාඩම් ඒකක 18ම සාරාංශගතව සාකච්ඡා කරලා ඒ ඒකක 18ම මයින්ඩ් මැප්ස් 18ක් අපි සකස් කරනවා. ඒ වගේම 12 සහ 13 වසර සම්පූර්ණ විෂය නිර්දේශ දෙකටම වෙන වෙනම මයින්ඩ් මැප්ස් අපි හදනවා. ඒ වගේම අවසාන අවුරුදු 5 විභාග ප්‍රශ්න පත්‍ර සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. ඒ වගේම සම්පූර්ණයෙන් මේ 2021 විභාගය සඳහා ඉලක්කගත අනුමාන ප්‍රශ්න පත්‍ර 5ක් සම්පූර්ණයෙන් සාකච්ඡා කරන ඔය දවස් 30 ඇතුළතදී. ඉතින් මේ සම්පූර්ණ පාඨමාලාවට අය කරන රුපියල් 12000ක පාඨමාලා ගාස්තුවෙන් ඔබ වෙත ඊටාම සුවිශේෂී වට්ටමක් මේකට ලබා දෙනවා. රුපියල් 6000ක වට්ටමක් කියන්නේ 50ක වට්ටමක් ලබා දීලා මේක රුපියල් 6000ක වගේ සුළු මුදලකට තමයි ඔබ වෙත ලබා දෙන්නේ. රුපියල් 6000 කියලා කියන්නේ මේක මාස 3 කියන්නේ දවස් 30ටම රුපියල් 6000යි. ඒකට එක දවසකට අදාළ වෙන රුපියල් 200ක් වගේ ඊටාම සුළු මුදලක්. මේක මාසික වුණත් ඔබට ගෙවාගෙන යන්න පුළුවන් පහසු ආකාරයකින්. ඉතින් මේ පුතේ මතක් කරන්න කැමතියි අපේ ජීවිතය කියන්නේ අපේ කාලය. ඒ නිසා ඔබේ කාලයට වැඩිම වටිනාකමක් දෙන විදිහට තමයි අපි මේ වැඩසටහන් මාලාව සංවිධානය කරලා තියෙන්නේ. ඒ නිසා හැමදාම Business Master Academy එකත් එක්ක එකතු වෙලා ඉන්න. හැමදාම රෑ 8 ඉඳන් 8:40 වෙනකම් නොමිලේ ඔබ වෙත ගෙන එන මේ BS ඉස්කෝලේ රාත්‍රී පන්තියත් එක්ක එකතු වෙන්න. ඔබේ දැනුම වැඩි කරගන්න, විභාගයට අදාළ වෙන කොටස් අපි හරහා ඉගෙන ගන්න, විභාගයේ එන ප්‍රශ්න රටා හඳුනා ගන්න. අපි හිතනවා මේක ඔබට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් බොහොම ස්තුතියි අද අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණු දූල පුතාලා හැම දිනාටම. ඔබේ ප්‍රතිචාර අපිට දිනෙන් දින වැඩි වෙනවා. ඒ හොඳ ප්‍රතිචාරات එක්ක අපි දිරිමත් වෙලා ඔබ වෙත තව තවත් හොඳ ගුණාත්මක සේවාවක් ලබා දෙන්න
අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් බොහොම ස්තුතියි අදත් අපිත් එක්ක එකතු වෙච්ච ඔබ හැම දෙනාටම. හෙටත් අපි මේ වගේ BS ඉස්කෝලේ රෑ පන්තියකින් හම්බ වෙමු. හම්බ වෙලා තවත් විෂය කරුණු සහ විභාග ප්‍රශ්න සාකච්ඡා කරමු. එතෙක් විභාගයට අදාළ සියලුම පාඩම් කටයුතු සාර්ථකව කරගෙන යන්න. ඔබට තියෙන ගැටලු තියෙනවා නම් අප වෙත WhatsApp කරන්න. අපේ WhatsApp groups වලට එවන links හරහා ඔබට මේ අපේ Business Master Academy එකේ පාඨමාලා සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්, රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් මතක් කරමින් අද අපි ඔබෙන් සමුගන්නවා. හෙට නැවත මේ වගේ වැඩසටහනකින් හම්බ වෙන බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට සුබ රාත්‍රියක්. බොහොම